එහෙනම් අපි පටන් ගනිමු. අවම මිල පාලනයේ අධිසැපයුම රජය මිලට ගන්න තත්ත්වය. කලින් පියවර දක්වා අපි ක්‍රමයෙන් පියවරින් පියවර ඇවිත් රජය අවම මිලක් සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නියම කරනවා දැක්කා. කාට උදව් කරන්නද? නිෂ්පාදකයට උදව් කරන්න. රජයට හැඟීමක් දැනීමක් ලැබුණා. මේ ලැබෙමින් පවතින සමතුලිත මිල ප්‍රමාණවත් නැහැයි කියලා නිෂ්පාදකයාට. මේ ප්‍රමාණවත් නැහැ. ඊට වඩා ඉහළ මිලක් ඔහුට ලැබිය යුතුය යන මතයට රජය ලැබුණා. ඒ නිසා රජය මොකද කරේ? ඒ පැවති සමතුලිත මිලට වඩා ඉහළ මිලක් නියම කරා තිබිය යුතු අවම මිල වශයෙන් අපි ප්‍රස්ථාර ගණනාවක් රූප සටහන් ගණනාවක් පියවරින් පියවර ක්‍රමක්‍රමයෙන් දැනුම් තීරුම් ඇතුවයි මේ පියවර දැන් ඇවිත් ඉන්නේ. එහෙමනම් අපි හිතමු මෙන්න රජය නියම කරන අවම මිල මෙන්න මෙතන තියෙනවා. මිනිමම් ප්‍රයිස් කියලා ලියන්න මෙතනත් MP කියලා ලියන්න. ඒක ගැටලුවක් නෑ. ඔබටත් කැමති ඕනම සංකේතයක් ලියන්න පුළුවන්. ප්‍රයිස් ෆ්ලෝ එහෙම ලියන්න පුළුවන්. කැමති විදිය. සිංහලෙන් අවම මිල කියලා ලියුවොත් කමක් නෑ අකුරු වලින්. හැමතැනම ඉංග්‍රීසි අකුරු සංකේත තියෙන නිසා මම එහෙම දාගත්තා. අපි දැන් එහෙමනේ ආවේ මේ දිගින් දිගට මේ පැටර්න් එකටම යමු. දැන් ඔයාලට මතකයි මේ තිබිච්ච සමතුලිත මිලට වඩා ඉහළ මිලක් රජය හඳුන්වා දුන්නයින් පස්සේ තිබිය යුතු අවම මිල වශයෙන් එකවර සිදුවීම් දෙකක් සිදු වෙනවා. එකිනෙක පරස්පර ඉල්ලුම සංකෝචනය වුණා. සැපයුම ප්‍රසාරණය වුණා. අධිසැපයුම් තත්ත්වයක් නිර්මාණය වුණා මෙන්න මේ විදිහට. නැවතත් ඒක හොඳින් පරීක්ෂා කරන්න. ඉල්ලුම් වක්‍රයේම වක්‍රයේ දිගේ ඉහළට ගමන් ගනිද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. ඉල්ලුම සංකෝචනය. සැපයුම් වක්‍රයේම වක්‍රයේ මත ඉහළට ගමන් ගනිද්දී සැපයුම් ප්‍රමාණය වැඩි වුණා. සැපයුම් ප්‍රසාරණයක්. දැන් යම් භාණ්ඩ ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මොකක්ද ඒකට අපි කියන්නේ? අධිසැපයුම්. සමතුලිතය බිඳ වැටෙනවා. සමතුලිතය අහෝසි වෙනවා. සමතුලිතයේදී අධි ඉල්ලුමක් අධිසැපයුමක් තියෙන විදිහක් නැහැනේ. දැන් අධිසැපයුම් ප්‍රමාණය. අපි කලින් ගොඩනගාගෙන ආව තර්කයක් දැන් මෙහෙම. මේ අධිසැපයුම ඇති උනේ ඇයි? රජය පාලන මිලක් හඳුන්වපු නිසා. ඊළඟ රජය දැන් මේ සිද්ධියට යම් කිසි මැදිහත් වීමක් විය යුතුයි. මේ භාණ්ඩ තොගය ඉතිරි වෙන හින්දා. දැන් නිෂ්පාදකයා යම් අපහසුතාවයකටපත් වෙනවා. එයා මිල ඉහළ නැංගුවෙන් පස්සේ දැන් පාරිභෝගිකයා මිල දී ගත්තේ මෙන්න මෙතන පෙන්වන ඒකක ප්‍රමාණය විතරයි. අපි ඒකටත් සංකේතයක් ලියමු. මේ පැවති සමතුලිත ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය Q2 කියන තත්වයට අඩු වුණා. සපයන් උත්සාහ කරා Q3 දක්වා වූ ප්‍රමාණයක් සැපයුම් ප්‍රසාරණය. නමුත් දැන් වෙළඳපොලේ මිලදී ගන්නේ Q2 කියන ප්‍රමාණය විතරයි. දැන් මේ කොටස රජයේ විසින් මිලදී ගැනීමක් අපි මේ හඳුන්වන්නේ. රජය මිලදී ගන්නවා. කොයි ප්‍රමාණයද? මේ ඉතිරි ප්‍රමාණය. අපි නැවත බලමු. ප්‍රස්ථාර සටහනක් අපි නිර්මාණය කරගෙන ඊට පස්සේ අර වගුව පුරවන්න යමු. ඔන්න අපි හුරු පුරුදු විදිහට ප්‍රස්ථාරයක් අඳින්නයි යන්නේ. දැන් ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ. අපේ සටහන් පොතේ ප්‍රස්ථාර පොතේ මගෙත් එක්ක මේ ප්‍රස්ථාරය අඳින්න.
එහෙමයි මේක නිර්මාණශීලීව ඉගෙන ගන්න ඕනේ. බලමු. එහෙමනම් ප්‍රස්ථාරය අඳින්න පටන් ගනිමු. ඔන්න මිලාක්ෂය, ප්‍රමාණයක්ෂය, අපි ඉල්ලුම් වක්‍රයක් සහ සැපයුම් වක්‍රයක් ඇඳ ගනිමු මේ විදිහට. සමතුලිතයත් ලකුණු කරමු. දැන් මගෙත් එක්ක වේගෙන් මේ වැඩේ කෙරෙන්න ඕනේ. ඔන්න සමතුලිතයත් ලකුණු කරමු. සමතුලිත මිල ඔය හොයාගත්තේ අපි. මෙන්න සමතුලිත ප්‍රමාණය. අපි සංඛ්‍යා සටහන් කීපයකුත් මේකට සම්බන්ධ කරමු. මේ විදිහට. බොහොම සරල ඉලක්කම් ගන්න. අපි මෙතන 1 2 3 4 ආදී වශයෙන් ගනිමුකෝ මිල ගණන්. ඊටාම සියුම්ව මිලිමීටරයට මේ පරිමාව මම මෙතන ගන්න උත්සාහ කරන්නේ. ඔයත් දැනට කටුසටහනක් අඳින්න කමක් නෑ. අපි මෙතන හිතමු ඒකක ප්‍රමාණය 10 5 10 15 20 වගේ ඔය ඉලක්කම් අරගෙන ලියාගන්න. ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය, සමතුලිත ලක්ෂ්‍ය, සමතුලිත මිල, සමතුලිත ප්‍රමාණ. දැන් හිමින් අවම මිලක් හඳුන ගනිමු. මෙන්න රජයේ නියම කරන අවම මිල. මේ බලන්න. අපි තුන් රුපියල් 3ක් වශයෙන් මේ රුපියල් 2කට දෙවිච්ච සමතුලිත මිලට වඩා ඉහළ මිලක් රජය හඳුන්වා දෙනවා තිබිය යුතු අවම නීත්‍යානුකූල මිල. දැන් මොකද වෙන්නේ? අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් වෙන්නේ මොකක්ද? මේ මිල යටතේ සැපයුම් කරු උනන්දුවටපත් වෙනවා. මිල ඉහළ යාමක් නේ. දැන් සැපයුම් නීතිය ක්‍රියාත්මක වෙනවා. සැපයුම ප්‍රසාරණය වෙනවා. සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලුම සංකෝචනය වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අපි මේ ආසන්න වශයෙන් තියෙන සංඛ්‍යා හිතමු. මෙතන 15යි කියලා හිතන මං අපි නිවැරදිව රූලක් තියලා මැනලා නෙමෙයි යන්නේ. කමක් නෑ. අදහස ගන්න. දැන් මෙන්න මේ ප්‍රමාණය ඉතිරි වෙනවා. අධිසැපයුම. රජය විසින් එය මිලදී ගන්නට සැලකිය යුතු වියදමක් දරනවා. පාලන මිලට මිලදී ගන්න. එකක් රුපියල් 3 බැගින් අපිට පේනවා මෙතන ඒකක 5ත් 15ත් අතර 10ක අධිසැපයුමක් තියෙනවා. ඒතර සංඛ්‍යා අපි ගණන් හදලා බැලුවොත් එකක් රුපියල් 3 බැගින් මේ ඒකක 10 වෙනුවෙන් රුපියල් 30ක් රජය වියදම් කරනවා මේ අධිසැපයුම් මිලදී ගන්න. දැන් ඔයා මේ ඇතුලේ මූලික වටේ සරලව බලන්න අපි කලිනුත් තීරුම් කරලා දුන්නා. එහෙම මදි. තවත් පැහැදිලි කරගන්න ඕනේ. දැන් කොහොමත් පාරිභෝගික අතිරික්තය වෙන්නේ? පාරිභෝගිකයා මේ රුපියල් 3 ගානේ ඒකක 5ක් මිලදී ගත්තා. මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තය. දැන් නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයා මිලදී ගත්තේ ඒකක 5යි. මේ ටික පාරිභෝගිකයා මිලදී ගත්තේ. ඒකක 5ක්. මේ ඒකක 10ක් මිලදී ගන්නේ කවුද? රජය. කොහොම හරි ඒකක මෙතන 5ක් ගැනුම්කරු පාරිභෝගිකයා. ඒකක 10ක් රජය. ඔක්කොම ඒකක 15ක් විකිනිලා. ඒ නිසා නිෂ්පාදකයාගේ මුළු ආදායම 3 වරක් 15 45ක්. ඒකෙන් 3 වරක් 5 15ක් පාරිභෝගිකයාගෙන් ලැබෙන්නේ. ඉතුරු 3 වරක් 10 30ක් රජයෙන් ලැබෙන්නේ. කොහොම හරි කාගෙන් හරි කමක් නැහැ. රුපියල් 3 වරක් 5 15ක් පාරිභෝගිකයාගෙනුත් 3 වරක් 10 අර අධිසැපයුම් මිලදී ගැනීම නිසා රජයෙන් 30කුත්
රුපියල් 45ක් ලැබෙනවා නිෂ්පාදකයාගේ අයභාරය ආදායම. අයභාරය කියලා කියමු දැන්. ටිකෙන් ටික අලුත් වචන වලට පුරුදු වෙමු. මේ සමස්ත අයභාරයෙන් නිෂ්පාදකයා දරපු පිරිවැය ඉවත් කරයින් පස්සේ නිෂ්පාදකයා දරපු පිරිවැය වෙන්නේ මෙන්න මේ කොටස මෙන්න බලන්න. පිරිවැය වෙන්නේ මම වෙනි ලයින් එකක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේන් බලන්න. නිෂ්පාදකයා මේ ටික මිලදී මේ නිෂ්පාදනය කිරීම සඳහා දරූ පිරිවැය තමයි මෙන්න මේ සැපිව්වක් වෙන පහලින් තියෙන කොටසේ පෙන්වන්නේ. ඔන්න ඔය කොටසේ. මේ බලන්න. නිෂ්පාදකයා දරූ පිරිවැය. අපි මේ විවිධ කොටස් වලට මේක කඩලා තියෙන නිසා ඒ හැම එකක්ම ආවරණය වෙන විදිහට අපි මේ මෝස්තරේ පෙන්වන්න. ඔන්න නිෂ්පාදකයා දරූ පිරිවැය. ඒ පිරිවැය අඩු කළයින් පස්සේ අර මුළු ආදායමෙන් ලැබිලා තියෙන ඉතිරිය තමයි නිෂ්පාදන අතිරික්තය. ඔබට දැනෙන එතකොට මේ එකක රුපියල් 3 බැගින් ඒකක 15ක් සඳහා රුපියල් 45ක් කොහෙන් හරි කාගෙන් හරි ගැනුම් කරුගෙන් රජයෙන් ලැබුණා. ඒ සඳහා දරූ පිරිවැය ඉවත් කළ පසු මෙන්න නිෂ්පාදකයාට ලැබෙන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය. අපි බලමු. ඒ ටික මෙන්න මේ විදිහට. දැන් මම මේ වර්ණ ගන්නවන්නේ නිෂ්පාදකයාගේ අතිරික්තය නිෂ්පාදන අතිරික්තය. හොඳට ඇහැට මේ ජ්‍යාමිතික හැඩතල හුරු පුරුදු කරගන්න. හොඳට හුරු වෙන්න. ආපහු හොඳින් බලන්න. හොඳින් නිරීක්ෂණය කරන්න සියුම්ව. මේ සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයකින් පෙන්නන ඒ ප්‍රදේශය ඒ මුළු වටිනාකම නිෂ්පාදකයාගේ ආදායම අපි මීට පස්සේ ඒක නිෂ්පාදන අයභාරය කියලායි කියන්නේ. ඒ අයභාරය උපයන්න ඔහු දරූ පිරිවැය පිළිබඳ ඉදිරියේදී විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරනවා. ඒ ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය විවිධ සංකල්ප තියෙනවා. දැනට ඒ එක වචනයක්වත් හිතන්න ගැඹුරින් යන්න එපා. එතකොට මේ සංකල්ප තේරෙන්නේ. මෙතන තියෙන්නේ විචල්්‍ය පිරිවැයක්. ඒ වචනේ පොඩ්ඩක් බැහැර කරලා සාමාන්‍ය මතකයක් ගන්න. මේ සැපියුවක් වේල පහලින් තියෙන කොටසින් පෙන්눔 කරන්නේ. එහෙම කියන එක එච්චර හොඳ කියමනක් නෙමෙයි. නමුත් මේ වෙද්දි මේ මොහොතේ ඔබට දැනුම් තේරුම් තියෙන කරුණු ඇසුරෙන් ඒක තේරුම් ගන්න. එහෙම කියන එක පහසුයි. පිරිවැය විශ්ලේෂණයෙන් පස්සේ මේ දේවල් නැවත උපක්‍රමික විදිහට මතක් කරලා දෙනවා. එතකොට තේරෙයි තවත් හොඳට. දැනට මේ හොඳම ප්‍රමාණවත් සැපියුවක් වේල පහලින් මම මේ ටිකක් සැරට පෙන්නුවේ රතු පාටින්. ඒ ටික තමයි නිෂ්පාදකයාගේ පිරිවැය. ඒ ටික විවිධ යෙදවුම් සඳහා එයා දරලා තියෙන්නේ. අමුද්‍රව්‍ය වෙනුවෙන්, ශ්‍රමය වෙනුවෙන්, ලයිට් බිල්, වතුර බිල්, ප්‍රවාහන ගාස්තු ඒ සියල්ල දරලා ඉවරයි. ඒ කොටස තමයි මේ රතු පාටින් පෙන්වන්නේ. ඒතර මුළු අයභාරය රුපියල් 45න් මේ බැලුමට මේක නම් හරි අඩක්ම නිෂ්පාදකයා දරූ පිරිවැය. ඉතිරි කොටස නිෂ්පාදන අතිරික්තය. දැන් මේ නිෂ්පාදන අතිරික්තය තුල යම් කොටස් කිහිපයක් තියෙනවා. තාම සීරුවෙන් හඳුනා ගන්න ඕන දේවල්. මේ නිෂ්පාදන අතිරික්තය තුල ඇතැම් කොටස් පාරිභෝගික අතිරික්තයෙන් නිෂ්පාදකයට මාරු වෙච්ච දේවල්. දැන් ඔයා හොඳට කල්පනා කරලා බැලුවොත් මේ මිල පාලනයේ ඉන්න ඉස්සරලා යම් ප්‍රදේශයක් තියෙනවා පාරිභෝගික අතිරික්තයේ තුල තිබිලා දැන් මිල පාලනයෙන් පස්සේ නිෂ්පාදන අතිරික්තයට මාරු වෙච්ච කොටසක්. මේ බලන්න. මේ තමයි මුලින් තිබිච්ච පාරිභෝගික අතිරික්තය මම දැන් ඔයාලට මේ පෙන්වන්න හදන්නේ. මේ සිරිය නැවත බලමු. අපි වෙනින් වර්ණයක් යොදා ගනිමු. පුළුවන් තරම් ඒ විදිහට හොඳට ඇහැට ඒක වාට දර්ශනය වෙන විදිහට අපි මේක ගන්න ඕනේ. මෙන්න බලන්න. මෙන්න මේ මිල පාලනට කරින් තිබිච්ච පාරිභෝගික අතිරික්තය. මම වර්ණ වලින් පෙන්නන්නම්. මෙන්න මේ කොටස්.
දැන් ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න ඒ පාරිභෝගික අතිරික්තයෙන් දැන් මේ මිල පාලනයෙන් පසු රජයේ අධිසැපියුම් මිලට පසු මෙන්න මෙතන තියෙන මේ ත්‍රිකෝණයේ කොටස නිෂ්පාදකයා වෙතට මාරු වෙලා. ඒක නැවත බැලුවොත් මෙන්න මේ කොටස මේ බලන්න. මෙන්න මේ කොටස බලන්න. අන්න ඒ ටික පාරිභෝගික අතිරික්තයෙන් නිෂ්පාදන අතිරික්තයට මාරු වෙලා. දැන් හොඳට සැරට අහගන්න ඒ කතාව. පාරිභෝගිකයා ළඟ තිබිච්ච දෙයක් නිෂ්පාදකයා ළඟට ඇවිල්ලා. එහෙම කියමුකෝ. පාරිභෝගික අතිරික්තයෙන් නිෂ්පාදන අතිරික්තයට මාරු වුණා යම් කොටසක්. හැබැයි ඒ වෙනුවෙන් රජය මොකද කරලා තියෙන්නේ? වියදමක් දරලා තියෙනවා. ඇයි? මේ අධිසැපියුම මිලදී ගන්න දැරූ වියදම නිසා පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදන අතිරික්තයට යම් කොටසක් මාරු වෙනවා. පාරිභෝගිකයාගෙන් අහිමි වෙලා නිෂ්පාදකයට එකතු වෙනවා. ඒතර පාරිභෝගිකයට අහිමි වුණා. ඒකත් පිරිවැයක් වගේ දෙයක් නේ. රජයත් ඒ වෙනුවෙන් පිරිවැයක් දරලා තිනවා. අන්න දැන් වැඩේ ඩබල් ක්ලික්. එහෙමයි මං කියන්නේ. පාරිභෝගිකයට අහිමි වෙනවා. රජයත් යම් මුදල් ප්‍රමාණයක් අහිමි කරගන්නවා මේ අධිසැපියුම් මිලදී ගන්න. දැන් ආයා ගන්න. පාරිභෝගික අතිරික්තයෙන් අහිමි වෙන කොටසක් නිෂ්පාදන අතිරික්තයට එකතු කරන්න රජය වියදම් කරනවා. ඒ වියදම නාස්තියක් හැටියටයි අපි මෙතන සලකන්නේ. ආය හොඳට සැරටම අහගන්න. පාරිභෝගික අතිරික්තය තුල තිබිච්ච කොටසක් අපි මොකක් හරි සංකේතයක් අකුරක් ලියමු ඒකට. මොකක් හරි අකුරක් ලියමු කමක් නැහැ. ඕනම අකුරක්. අපි මෙතන පේන්නේ නැති අකුරක් ගමු අපි. D කියලා ලියමුකෝ. මේ D කියන කොටස මිල පාලනයට කලින් කාටද හිමිව තිබුණේ? පාරිභෝගිකයට. මිල පාලනයෙන් පස්සේ මෙතරම් ඉහළ මිලකට අරතරම් ප්‍රමාණයක් මිලදී ගන්නේ නැති නිසා, ඉල්ලුම සංකෝචනය වෙච්ච නිසා ඒ D කියන කොටස පාරිභෝගික අතිරික්තයෙන් ගිලි වුණා. අහිමි වුණා. අහිමි වෙලා නිෂ්පාදන අතිරික්තයට එකතු වුණා. ඒ එකතු උනේ කොහොමද? රජයේ ඒ වෙනුවෙන් වියදමක් දරලා නිෂ්පාදකයට ඒක අරගෙන දුන්නා. ඒතර පාරිභෝගිකයාට නැති වුණා. නිෂ්පාදකයට ලැබුණා. රජයේ වියදමක් දරුවා. පාරිභෝගිකයාත් කැප කළා. රජයත් කැප කළා. කැපකිරීම දෙකයි එක සිද්ධියක් වෙනුවෙන්. අන්න ඒක සුබ සාධන පාඩුවක්. සුබ සාධන පිරිවැයක්. dead weight loss, welfare loss. හඳුනගන්න. එකින් එක මේ පරිච්ඡේදයේ මම එවැනි විශේෂතෙන් අවධාරණයෙන් කියලා දෙනවා. ආය නැවත ඒ ගැන අංශු මාත්‍රයක්වත් ඉගෙන ගන්න ඉඩක් නොතියා ඉවරම කරනවා. අන්තිම වතාවට බලමු. එහෙමනම් මේ D කියන කොටස එදා තිබුණේ කවුරු ළඟද? එදා කියන්නේ කවදද? මිල පාලනයට කලින් දවසේ පාරිභෝගිකයට හිමිව තිබුණේ. අද තියෙන්නේ කා ළඟද? අද කියන්නේ කවදද? එදා මිල පාලනයට පෙර. ඊයේ කියපොකෝ. අද මිල පාලනයෙන් පස්සේ ඒ ටික නිෂ්පාදකයට යන්නේ. මේ අතරතුර මහා ලොකු වැඩක් වෙනවා. රජයේ විශාල වියදමක් දරනවා අධිසැපියුම් මිලදී ගන්න. පාරිභෝගිකයන්ගෙන් අහිමි වුණා. ඔහු යම් කැපකිරීමක් කරා. රජයනුත් මුදලක් අහිමි වුණා. රජයත් කැපකිරීමක් කරා. D කියන කොටස වෙනුවෙන් ගැනුම්කරු සහ රජය යන පාර්ශ්වයන් දෙකම පිරිවැයක් මත පිරිවැයක් දරන නිසා එය සුබ සාධන පිරිවැයක්, සුබ සාධන පාඩුවක් අහිමි වූ කොටසක්. dead weight loss, welfare loss. අවාසී සමාජයට. දැන් ඒ කොටස හොඳටම තෙම්පරාදු වෙන්නම කියලා දුන්නනේ. මතක හිටින නිට්ටාවටම. දැන් තව කොටසක් තියෙනවා මෙන්න බලන්න. හොඳින් බලමු. දැන් මම ට්‍රැපීසියමක හැඩයක් අඳින්නයි හදන්නේ. මෙන්න බලන්න. මෙන්න මේ අඳින ට්‍රැපීසියම. මෙන්න මේ කොටස. හොඳට බලන්න. මම ඒක හොඳට ඔයාලට ඇහැට ප්‍රදර්ශනය වෙන්න නැවතත් තීන්ත ටිකක් ගෙනල්ලා පාට කරලා පෙන්වන්න. මෙන්න මේ කොටස හරි අපූර්ව වැඩක් වෙන්නේ. දැන් අර අපි කලින් ඇඳලා එක එක ආධාරක පැහැදිලි කිරීම යටතේ
නිර්මාණය කරපු දේවල් නිසා අපිට මේ විදිහට මේක ලස්සනට දැන් පෙන්වන්න පුළුවන් මෙහෙම. හොඳයි. දැන් ඔයා මේ දකින ත්‍රැපීසියමේ කොටස නිෂ්පාදන පිරිවැයේ කොටසක් කියලා පැහැදිලිනේ. අර රතු පාට තිබුණු ලොකු ත්‍රිකෝණයක්. දැන් මේ ත්‍රැපීසියම තියෙන්නේ ත්‍රිකෝණයෙන් පංගුවක්. යම් කොටසක්. දැන් ඔයාට හොඳටම පැහැදිලි මේ සැපියෝ වක්‍රයට පහලින් තියෙන දැන් මං මේ විශේෂයෙන් වර්ණ ගැන්වූ කොටස නිෂ්පාදකයා කලින්ම මේ මිල පාලනයටත් කලින් ඉඳන් මේ නිෂ්පාදනය කරන මොහොතේ දැරූ පිරිවැයක්. නිෂ්පාදන පිරිවැයක්. නිෂ්පාදකයා ඒ පිරිවැය දරා අවසන් ඒ වෙනුවෙන් රජයත් පිරිවැයක් වියදමක් දරනවා අධිසැපියුම් මිලදී ගන්න. දැන් කී දෙනෙක් වියදම් කරනවද? නිෂ්පාදකයාත් වියදම් කරා, රජයත් වියදම් කරා. කවර කොටස වෙනුවෙන්ද? මෙන්න මේ මං අවසන් වතාවට වර්ණ ගන්නපු කොටස වෙනුවෙන් ඒකටත් මම යම් සංකේත ටිකක් අකුරු ටිකක් ලියලා ඔයාලට පෙන්වන්නම් පැහැදිලි වෙන්න. අපි වෙනම් මොනවා හරි අකුරු ටිකක් ගමු. දැන් E තියෙනවා D තියෙනවා අපි ගමු B කමක් නෙවුන අකුරක් C E F වගේ ගමු. ඔන්න ඔය කොටස. මේ ඇතුලේ තියෙන පුංචි කතර ඇතුලෙන් රිංගලා යන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ කොටස වර්ණේ විතරක් ඇහැට ගන්න. මම ගත්තේ B C E F කියලා පෙන්නේ මේ සම්පූර්ණ ප්‍රදේශය. දැන් හොඳට ඒක හොඳට හිතට කාවදින්න බලන් ඉන්න. හොඳට බලන් ඉන්න ඉතියා. ඒ කොටස වෙනුවෙන් නිෂ්පාදකයා දැනටමත් වියදමක් දරා අවසන් මිල පාලනයටත් පෙර සිටම රජයත් ඒ වෙනුවෙන් වියදමක් දරනවා. එක සිද්ධියක් වෙනුවෙන් ආර්ථිකයේ පාර්ශ්වයන් දෙකක් වියදම් කරනවා, පිරිවැයක් දරනවා. පිරිවැයක් මත පිරිවැයක්. dead weight loss. එකම සිද්ධියට පාර්ශ්වයන් දෙකක් වියදම් කරනවා කියන්නේ නාස්තියක් තියෙනවනේ. එක පාර්ශ්වයක් වියදම් කරපුවම ඇතිනේ. එකම දේ වෙනුවෙන් දෙපිරිසක්. කවුරුද? නිෂ්පාදකයා නිෂ්පාදනය කරන විටම පිරිවැය දරා අවසන්. ඒ මිලදී ගන්න රජයේ වියදමක් දරනවා. ඒ අධිසැපියුම් මිලට ගන්න. දැන් ඒ ටික තොග රැස් කර රජය තියාගෙන ඉන්නවා. ගබඩාවල, රජයේ ගබඩාවල. ඒ විතරයි. ඒ ඉහළ මොහොත අපි කල්පනා කරන්නේ. මේ මොහොතේ මේ වෙන සිද්ධිය හරියට තේරුම් ගන්න. නිෂ්පාදකයා දැරූ වියදමක් වෙනුවෙන් රජයත් වියදමක් දැරූ පසු එකම සිද්ධිය වෙනුවෙන් පාර්ශ්වයන් දෙකක් පිරිවැය දැරීම තුළ නාස්තියක් නැද්ද? තියෙනවා. අන්න dead weight loss එකේ කොටසක් ඒකක්. දැන් D කියන්නේ සුබ සාධන පාඩුවක්. BCEF කියන්නේ සුබ සාධන පාඩුවක්. දැන් අමාරු හරි ඉවරයි. තව කැලලක් තියෙනවා. දැන් මම අකුරක් ලියලා පෙන්නන්නම් මෙන්න මෙහෙම. මේ බලන්න. BCFE අපි හිතමු මෙන්න මෙතන G අකුර දාමු. දැන් ওই G වලින් කියවෙන කොටස එදා ඉඳන්ම තිබුණේ කා ළඟද? නිෂ්පාදකයා ළඟ. නිෂ්පාදන අතිරික්තී කොටසක්. එදත් අදත් කවදත් G කියන කොටස එදත් නිෂ්පාදකයා ළඟ තිබුණා. අදත් එයා ළඟ තියෙනවා. ඒක අමුතුවෙන් එයාට ලැබිච්ච දෙයක් නෙමෙයි. මේ D කියන කොටස නම් පාරිභෝගිකයාගේ සිට නිෂ්පාදකයාට මාරු වුණා. ඒක අලුතෙන් ආවා. ඒ වෙනුවෙන් රජයත් වියදමක් දැරුව නිසා නිෂ්පාදකයා පාරිභෝගිකයාට අහිමි වුණා. ඒ ටික නිෂ්පාදකයාට ලැබුණාට පාරිභෝගිකයාට අහිමි වුණා. රජයත් වියදමක් දැරුවා. ඒ නිසා D කියන කොටස සුබ සාධන පාඩුවක් තියෙනවා. රජයත් වියදම් කරා, නිෂ්පාදකයාත් වියදම් කරා. BCEF කොටසත් සුබ සාධන පාඩුවක්. මේ G කියන කොටසක් එවැනිම පාඩුවක්. ඇයි? කලින් තිබුණෙත් නිෂ්පාදන අතිරික්තය තුලමයි. අද තියෙන්නේත් නිෂ්පාදන අතිරික්තය තුලමයි. ඒ වෙනුවෙන් රජය වියදමක් දරලා තියෙනවානේ. ඒ වෙනුවෙන් රජය වියදමක් දරලා තියෙනවානේ. එහෙමනම් මේ G කියන කොටස වෙනුවෙන් රජය වියදමක් දරුවා. නිෂ්පාදකයාට අලුතින් දෙයක් ආවේ නැහැ. ඇයි? එදත් තිබුණා, අදත් තියෙනවා. රජය වියදම් කරලා. රජයේ G කියන කොටස වෙනුවෙන් දරූ වියදම
නාස්තියක්. අලුතින් දෙයක් බිහි වෙලා නැහැ. එහෙමනම් නාස්තිකාර වීදම් ටික අපි නැවත බලමු. මෙන්න නාස්තිකාර වීදම් ටික. මේ G කියන කොටසත් නාස්තිකාර වීදමක් අර රජයේ වීදම තුල, මේ D කියන කොටසත් නාස්තිකාර වීදමක් අර රජයේ දරූ වීදම තුල. එහෙනම් රජයේ දරූ මුළු වීදම තුල නාස්තියක් නොවන්නේ කොයි ටික විතරයිද? මේ ඉහළින් පෙන්වන ත්‍රිකෝණේ අපි එකට අකුරක් දෙමු. ඔන්න. මම Z කියලා ලියුවා. එහෙනම් රජයේ දරූ සම්පූර්ණ පිරිවැයෙන් ආර්ථික අතිරික්තයට අලුතෙන් එකතු වුණේ Z කියන කොටස විතරයි. ඊට පහළින් තියෙනවා ට්‍රැපීසියම් B C E F G, මෙතන D අකුරකුත් තියෙනවා. ඔය වර්ණයෙන් හැට ගන්න මේ නිල් පාට කොටසින් මම පෙන්නපු සම්පූර්ණ ශේස්ත්‍රය අහිමි වූ කොටසක්. වෙල්ෆෙයාර් ලොස්, සුබ සාධන පාඩුව. කොටින්ම කියනවා නම් අපි මේක තව පොඩ්ඩක් පැහැදිලි කරගමු වෙනත් විදිහකට. රජයේ මෙච්චර වියදමක් දැරුවා නම් මම මේ රජයේ වියදමට ටිකක් අනුරූපව මේ පෙන්නන්නේ. ඒ දරූ වියදමෙන් දරුවනේ මෙන්න මේ වගේ කොටසක් විතරයි, මම මේ වගේ කොටසක් විතරයි කියලා මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉන්න මෙන්න මෙතන මේ කහ පාටින් තියෙන මම මේ පරිමාවටම නෙමෙයි මෙතන ඉතින් අඳිද්දි පොඩ්ඩක් සීරුමාරු වෙනවා. සංකල්පය හොඳින් තේරුම් ගන්න. කොටින්ම කියනවා නම් මේ Z වලින් පෙන්වන ටිකට මෙන්න මේ කොටස සම්බන්ධ කරන්න. දැන් මෙතන ටිකක් සංකීර්ණ වැඩිනේ, ගොර හැඩි වැඩිනේ. එහෙම තමයි වැඩ කරද්දි වර්ක්ෂොප් එක මේ. අන්න ෆිනිෂ් එක එනත් පෙන්වන ලස්සනට. ඒ සම්පූර්ණ වියදමෙන් රටට, සමාජයට, ආර්ථිකයට අලුතෙන් අමතරව ලැබුණේ ඔන්න ඔය කහ පාටින් පෙන්වන කොටස විතරයි. අපි ඉතින් ඒකට අකුරක් ලියමු. මෙතන තියෙන අකුරම ලියමු. Z. එහෙනම් සමස්ත සමාජයට අහිමි වන කොටස welfare loss, dead weight loss, සුබ සාධන පාඩුව කොච්චරක්ද? විශාලයි නේද මේ තියෙන්නේ? අර දරූ මුළු වියදමෙන් නාස්තිකාර වියදමක් තමයි මේ නිල් පාටින් පෙන්වන්නේ. කහ පාටින් පෙන්වුවේ ඇත්ත වශයෙන්ම ආර්ථිකයට එකතු වෙච්ච කොටස. බලන්න ආර්ථික විද්‍යාවේ ඔබ ඇවිත් ඉන්න දුර. වෙළඳපොළ ආර්ථිකය තුළ ඔබ ඉල්ලුම, සැපයුම, ඒ අතරමැද තව ගොඩාක් දේ ඉගෙන ගත්තා. රජයේ මැදිහත් වීම, උපරිම මිල පාලනය ඉවරයි. අපි අභ්‍යාස ඉදිරිදී කරමු උදාහරණ. අවම මිල පාලනය. දැන් වැඩක් කරලා ඉවරුණයින් පස්සේ වැඩක් කරා කියලා පේනවා. වර්ක්ෂොප් එකක් මේ වැඩපොළ. අන්න ඒකෙන් අපි ගినాපු අවසාන මතය මම එක තැනකට ගිනත් සාරාංශයක් කරලා පෙන්නනවා. අදි සැපයුම් මිලදී ගැනීම සඳහා රජයේ මේසා විශාල පිරිවැයක් දැරුවා. ඒ පිරිවැයෙන් රටට, සමාජයට, ආර්ථිකයට අලුතෙන් අමතරව එකතු වුණා නම් උනේ ආර්ථික අතිරික්තයට Z කියන කොටස විතරයි. අනිත් සියල්ල වියදමක්. වියදමක් මත වියදමක්. දැන් අපි යමු අපේ රූප සටහනට. මේ තියෙන්නේ අන්න. දැන් අර ලියන සංකේත අකුරු ඒවා කටපාඩම් කරන්න එහෙම එපා. ඔයා කැමති ඕන විදිහකට ඒ අකුරු වලට යොදා ගන්න පුළුවන්. අපි මේ ප්‍රස්තාරේ පොඩ්ඩක් නැවත පිරිසිදු කරගෙන ඉදිරියට යමු. ඒ ටික තිබුණා. මෙතන දැන් පෙන්නනදී කලින් මං වෙනත් සංකේත යොදාගෙනයි කියලා දුන්නේ. ඉවසීමෙන් බලන්න. සමතුලිත මිල EP
මෙන්න පාලන මිලක් හඳුන්වලා දෙනවා. බලමු. මෙතන අවම මිල මිනිමම් ප්‍රයිස් අධි සැපියුමක් නිර්මාණය වුණ ඒ රජයේ මිලදී ගත්තොත් සිද්ධ වෙන දේ. අපි සංඛ්‍යා ටිකක් යොදා ගනිමු ඔයාගේ සටහන් පොතට. මෙන්න මේ විදිහට. 1 සමතුලිත මිල තිබිලා තියෙන්නේ 2. අවම මිල 3යි. මෙතන උපරිම මිල 4යි තියෙක. නිමාවක් තියෙන්නේ අපි යක්ෂ නම් කරමු. අපි මේ පැත්තේ ලියමු 10යි 20යි 30යි 40යි. අපි කලිනුත් ඔය විදිහටයි සංඛ්‍යා කලින් පියවරේ යොදා ගත්තේ. මීට මිනිත්තු කිහිපයකට කලින් ගත්ත උදාහරණය මම 5 10 15 20 කියලා ගත්තා. කමක් නැහැ. ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. එකම ඉලක්කම ගද්දිත් පොඩ්ඩක් ඒකාකාරී ගතියක් එනවනේ. දැන් අපි ගණනය කිරීමකටයි යන්නේ. මේ දේවල් මේ විදියට හොඳින් ප්‍රදර්ශනය කරද්දී බෝඩ් එකේ තියෙන ඉඩකඩත් එක්ක යම් යම් සීරු මාරුවීම් කරගන්න වෙනවා. දැන් ඔය ළමයි හැම කෙනෙක්ම හැම දුවෙක් පුතෙක්ම ඉතා ඕනකමින් මෙන්න මේ වගුව පුරවන විදිය බලා ගන්න ඕනේ. දැන් මට සිද්ධ වෙනවා පියවරක් ආපස්සට පියවරක් ඉස්සරහට හැමතිස්සෙම එන්න. forward roll backward roll. හරි. මම මගේ PT table එක කරන්නම්. ඔයාලට සිද්ධ වෙනවා ඒත් එක්ක හොඳ ආයාසයක් දරන්න මේ දේ හොඳින් තේරුම් ගන්න. දැන් හොඳ ළමයි වගේ වෙලාව දෙන්නම් ඇති තරම්. ඕනවට වඩා කාලේ නාස්ති කරන්නත් එපා. තීරු 4කුයි පේලි 6කුයි මාක් කරගන්න ඉක්මනින්. තීරු 4 මේ පළවෙනි තීරුවේ අපි පාරිභෝගික අතිරික්ත, නිෂ්පාතිරික්තය, ආර්ථික අතිරික්තය, රජීය වියදම, අහිමි වූ ආර්ථික අතිරික්තය. ඒ අහිමි වූ ආර්ථික අතිරික්තය කියලා මෙතන පොදුවේ අපි කියන්නේ අර සුබ සාධන පාඩුව. එහෙම කියන්නත් පුළුවන්. මේ මිල පාලනයට පෙර පසු වෙනස. හොඳයි. වගුව සටහන් කරගන්නකෝ. හරි. දැන් හිමින් මේ ගමන යමු. අපට කාලය වෙන් වෙලා තියෙන්නේ විෂය නිර්දේශයේ කාල පරිච්ඡේද 600ක් තියෙනවා. සිලබස් එක ඉවර කරන්න. දැන් වෙන් කරලා තියෙන කාල පරිච්ඡේද සඳහා අවශ්‍ය පැය මිනිත්තු ගානට වඩා බොහොම අඩු කාලයක් අරන් මම වේගෙන් මේ ගමන ඇවිත් තියෙන්නේ. ඇයි ඒ? සටහනක් ලියන්න. ඔයාලගේ උත්තර සාකච්ඡා කරන්න. ඒවටත් එක්ක තමයි අර මාර්ගෝපදේශය තියෙන්නේ කාලය වෙන් කරලා. ඉතින් අපි මේ විදිහට දැන් ඉදිරියේදී ඒ ඉතිරි වෙන කාලය යොදා ගන්නවා විභාග ප්‍රශ්න කරන්න. පසු විභාග ප්‍රශ්න විතරක් නෙමෙයි අනාගතයට අදාළ ඉලක්ක ප්‍රශ්නත් අපි සාකච්ඡා කරනවා. හොඳයි. දැන් ඕවා මම කී ඉන්න අතරේ වගුව සම්පූර්ණ කරන් ඉවරයි නේද? ඔන්න දැන් මම backward forward PT table එක පටන් ගන්නයි යන්නේ. හරි බලමු. පියවරක් ආපස්සට යමු. හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් ඉලක්කම් ටිකක් තියෙනවා. මිල පාලනයට පෙර පාරිභෝගික අතිරික්තය අපි මෙතනින් හඳුනගමු. A B I තමයි මිල පාලනයට පෙර පාරිභෝගික අතිරික්තය. ඒක පැහැදිලිනේ. ඉතින් අපි ඔක ගණනය කරමු. ෂණිකව ගණනය කරමු දැන්. මනෝමයෙන් පුළුවන්. මෙතන ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. එහෙම බැලුවා. ඉතින් මේ පාද දෙකේ සංඛ්‍යා අපිට පේනවනේ. 2ත් 4ත් අතර. එතන අපිට තියෙනවා සංඛ්‍යාව උස කියලා මම කියන්නම්කෝ සැහැල්ලුවෙන්. අන්න ඒ විදිහට සරලව පුළුවන් තරම් සැහැල්ලුවෙන් මේවා ගණනය කිරීම පුරුදු වෙන්න. ඊට පස්සේ ඒකට ලස්සනට අපිට පුළුවන් අයිසිං කරන්න. කැටයන් ලියන්න. අර උපරිම මිල ඍණ, සමතුලිත මිල, වැඩි කරා සමතුලිත ප්‍රමාණය, බෙදීම 2. ඒක කටපාඩමින් මෙතෙන්ට ගෙනියන එක නෙමෙයි මගේ ඉගැන්වීමේ ක්‍රමය. මොකද මේ සංකල්ප හඳුනගත්තු මුල්ම අවස්ථාවල ඒ ආර්ථික විද්‍යාඥයෝ සමීකරණ සූත්‍ර කටපාඩම් කරලා නෙවෙයි මේ දේවල් ගොඩනැගුවේ. ඒගොල්ලෝ ගොඩනගාපු දේ දිහා බලලා පසුව
සෞසූත්‍ර සමීකරණ එක උපක්‍රම යොදාගත්තා. ඒතකොට අපි එතනින් නම් පටන් ගන්නේ අපිට වරදිනු. ඒක ඇත්ත කතන්දරේ. මුල් වරට මේ ප්‍රස්ථාර ඇඳලා මේ සංකල්ප කියලා දෙනකොට සූත්‍රයක් සමීකරණයක් ඔළුවේ තියාගෙන නෙමෙයිනේ. ඒ සිද්ධිය විශ්ලේෂණය කරලා ඒකට සමීකරණයක් සූත්‍රයක් ගොඩනගනවා. අපි ඒකට වහල් වෙලා ඒකට පාඩම් කරන් හදනවා කියන්නේ අපි කාබන් කොපි වෙනවා. අපි පිටපත් වෙනවා. අපි රොබෝවරු වෙනවා. එහෙම වෙන්න එපා. නිර්මාණශීලී වෙන්න. එහෙමනම් හරි ලේසි. මේවා පුංචි දේවල්. මේ මම ABI කියලා පෙන්නන ප්‍රදේශයේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. උස 2යි. මං කියන්නේ පළල කීයද? මේ දිග 20යි. වැඩි කරා 20න්. එතකොට අපිට සම්පූර්ණ ලැබෙන්නේ මේ ඍජු කෝණාශ්‍රයක්නේ. ඒක නිසායි මේ දෙකෙන් බෙදන්නේ ත්‍රිකෝණي ගන්න. ඉතින් එහෙනම් දරුවෝ අපි මොකද්ද මෙතන ලියන්නේ? මිල පාලට පෙර පාරිභෝගික අතිරික්තය කීයද? 20යි. ලියන්න. හරි. වගු සූදානම් කරගෙන හිටියේ. දැන් අපි බලමු. මේ මිල පාලනයේ පෙර තීරුව සම්පූර්ණ කරලා ඉමු. නිෂ්පාදන අතිරික්තය. මෙන්න නිෂ්පාදන අතිරික්තය. මේ බලන්න. CJ දැනුත් සූත්‍ර කටපාඩම් කරන්න එපා. සිද්ධාන්තයේ ඔලුවට ගන්න. මෙන්න මේ කොටස කියන්නේ අර මුළු නිෂ්පාදන අයභාරයෙන් සැපි වක්‍රයේ පහළින් දැක්වෙන පිරිවැය ඉවත් කළ පසු කොටස. උහුම කියලා මම කතන්දර අවසානයේ මේ ඔයාට මතක ඉරිනවා. ජීවිත කාලෙටම අමතක වෙන්න උගන්වන්නේ. මේව මතකයි. 10 15 වතාවක් සටහන බලලා කටපාඩම් කරන්න නෙමෙයි මේ උගන්වන්නේ. හිතට ඇඟටම වදින්න. එමනම් මේ සම්පූර්ණ ශේෂ්ත්‍රඵලය ගත්තොත් රුපියල් 2 ගානේ ඒකක 20ක් එයාලා විකරනවා. මේ මිල පාන්න පෙර දෙවරක් 20 යාට ආදායම 40ක් අයභාරය ලැබෙනවා. ඒ 40න් මේ සැපියුවක්නේ පහළ තියෙන D සහ E කොටස තමයි එයා දරූ පිරිවැය. ඒ පිරිවැය ඉවත් කලින් පස්සේ ඔහුට ඉතිරි වෙනවා C සහ J කියන කොටස. නිෂ්පාදන අතිරික්තය. උස 2යි පළල 20යි. දෙවරක් 20 බෙදුවා දෙකෙන් අරකමයි උත්තරේ. මම ආයෙ ලියන්නේ නැහැ. ඔයා ලියා ගන්න. 2 වැඩි කිරීම 2 බෙදුවා 2 වැඩි කිරීම 20 බෙදුවා දෙකෙන්. දැන් ඕක තමයි දරුවෝ ලියන්නේ. සමතුලිත මිල ඍණ අවම සැපයුම් මිල වැඩි කරා සමතුලිත ප්‍රමාණය බෙදීම 2 කියලා. ඒවා ඔයාට දැන් ඇඟට වදිනවා. ඒවා ලියන්න පුළුවන්. විභාගයේ ලියන්න සූත්‍රේ. අපි උත්තර ලියලා පුරුදු කරන්නම්කෝ. ඉස්සලා තියරි එක දැනගන්න. ඉස්සලා ඩ්‍රයිවිං ඉගෙන ගන්න. ඊට පස්සේ බලුවා රේස් එක දුවන්න. රේස් පදින්න. ඒ වගේ තමයි ඉස්සලා මේ සිද්ධාන්ති යාන්ත්‍රණය හොඳට හුරු වෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට ඒවා ලස්සන ඉදිරිපත් කරන්න. එක එක විදිහට ප්‍රසන්ටේෂන් හදාගන්න. දැන් එහෙනම් අපි යමු ඊළඟට මගේ වගුවට. නිෂ්පාදන අතිරික්තයත් කීයද? 20යි. කමාන්ඩ් එක වෙනස් වුණා. ඉන්න මං හදන්නම්. නිෂ්පාදන අතිරික්තය 20යි ලියමු එක. හරි. එතන. පොඩ්ඩක් එක වෙනම පොඩි ටෝන් එකකුත් දීලා තියෙනවා ඈ. අර පාරිභෝගික අතිරික්තය. දැන් ඒක පුරවගෙන යමු ගිහින් අපි නේද? ඔන්න ඔය ටිකේ ඔය තීරුවේ අපි මිල පාලනට පෙර කොටස එන්නේ. හොඳයි. බලමු. මෙන්න මෙතෙන්ට ඇත්තටම කිසිම දෙයක් ලියන්න වෙන්නේ නැහැ. මෙන්න මේ කොටුවට මොකද මිල පාලනට පෙර අහිමි වෙන දෙයක් නැහැ. මේ ඔක්කොම හිමි වෙලා තියෙන්නේ. දැන් ඉතින් ආර්ථික අතිරික්තය, පාරිභෝගික අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්තය දෙකේ එකතු වෙන්නේ ආර්ථික අතිරික්තය. ඉතින් 20යි 20යි එකතු කරලා ලියුවා 40යි. ඒ උනාට මට මදි එහෙම උගන්නලා. මට පොඩ්ඩක් මේ පින්තූරේ ආයේ විකල්ප ක්‍රමයක් කියලා දෙන්න ඕන. කලිනුත් ඉගෙන ගත්තා. වැඩි වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය බලන්න. උස 4යි. උස 4යි. වැඩි කරා කීයද බලල 20යි. බෙදුවා දෙකෙන් කම්මැලි ඇති නේද? දැන් මෙච්චර හොඳට මෙච්චර සරලව කියලා දෙන්නේ.
කීයද ඒක? ගුණිතය 40යි. ඉතින් ඔහොම හදන්න පුළුවන්. මෙහෙම පෙන්නන්නත් පුළුවන්. 20ට 20 එකතු කරලා. දැන් තවම මිල පාලනයට ආවේ නෑනේ පෙරනේ. අධිසැපියුම් මිලට ගන්න රජයේ වියදමක් දැරුවේ නෑනේ. ඒවයිස් ඒවට මොකුත් නෑ. ඔය නිකන් ඉරක් ගහලා කපලා දාමු. හිස්ව තිබ්බහවත් නිකන් අපිට පස්සේ මොකද මේ ස්තන කියලා පුරවන්න හිතුනොත් එම් හදිස්සියව. අපරාධනේ කාලේ නාස්තිරව. දැන් බලමු මිල පාලනට පස්සේ. දැන් ඔයා මේ ඉන්නේ අවම මිල පාලනයක් නිසා. ඉල්ලුම සංකෝචනයේ සැපියුම් ප්‍රසාරණය හරහා අධි සැපියුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අධි සැපියුම රජය විසින් මිලදී ගන්නවා. මිලදී ගන්න රජයේ වියදමක් දරනවා. මෙන්න බලමු ප්‍රස්ථාරයේ. දැන් මිලදී ගන්න අධි සැපියුම කොච්චරක්ද? අපි ඒකත් ලස්සනට පෙන්නමු. අපිට සඳහා ඕන තරම් අවස්ථා දීලා තිනවා මේ උපක්‍රම පාවිච්චි කරන්න. ඔන්න බලන්න. ඔන්න අධි සැපියුම. ඒ රජය විසින් මිලදී ගන්නවා. EFGHIJ. දැන් අපි බෝඩ් එක ටිකක් මකාගෙන ඉමු. මේ මකන ඉරේසරයක් ඇවිල්ලා තියෙන්නේ අපිට. විදින්නේ දැන් ඔයා ඉස්කෝලේ පන්ති කාමරේ පාසලේ ගුරුතුමා ගුරුතුමී ඉගෙන ගන්නවා වගේ දැනෙනව නේද දැන්? ඔව්. ඒක තමයි දැනෙන්න ඕනේ. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. බෝඩ් එකත් මකාගත්තා. දැන් අපි බලමු. කොච්චරක්ද රජයේ දරන වියදම? මෙතන අධි සැපියුම ඒකක 10ත් 30ත් අතර 20ක් තියෙනවා කියලා පේනවනේ. අපි එකක් ලියාගමු කොතනද තියෙන්නේ. නේද? හොඳයි. රජයේ එකක් රුපියල් 3 බැගින් පාලන මිල යටතේ අධි සැපියුම් මිලදී ගන්නවා 3ක් එකකට 20ක් නම් මොනවද මේ චක්කර අධි සැපියුම් මිලදී ගන්න රජයේ දරන වියදම ශනිකව අපි කියලා වගුවේ ලියමු. මෙන්න මෙතන. දැන් මොකද මම ඒ ස්තන පිරෙව්වේ. මේ දේවල් වලට යන්නේ නැතුව. ඒක තමයි දැන් ඉස්සලම වෙච්ච සිද්ධිය. ඊට පස්සේ පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්ත තීරණය වෙන්නේ. ඔයාට මේව හොඳට පුරුදුනාම ගත්තු ගමන් මේ පේලි ඔක්කොම මේ පැත්තට පුරවන්න පුළුවන්. කැමැත්ත. හුරු පුරුදුනාම ඔයා තීරණය කරන්න ඔයා කොහොමද ප්ලේ කරන්න කියන්නේ. දැන් මම ගුරුවරයානේ. මම දැන් ඉස්සල්ලා ඔයාට මේක තීරුම් කරන්නයි මේ මගේ ගුරුවරයාගේ භූමිකාව පැත්තෙන් මම උපක්‍රම යොදන්නේ. කලබල වෙන්නේ නැති එකපාරයි ඇයි මේ හිස්තැන් දෙකක් තියන මේක පිරෙවි. දැන් මොකක්ද උනේ? අවම මිල පාලනය. අධි සැපියුම රජයේ මිලදී ගත්තා. වියදමක් දැරුවා. ඊට පස්සේ වෙච්ච කරිච්ච දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ. දැන් බලමු පාරිභෝගික අතිරික්තයට මොනවා වෙයිද කියලා. මෙතනම මේ ප්‍රස්ථාරෙත් ඇඳගෙන එතනම මේ වගුවත් ලියාගෙන එහෙමත් අපි ඔට්ටුනා කලින් අවස්ථාවල. ඊට පස්සේ දැන් අපි හොඳට ඉඩකඩ ඇතුව මේක ඔබට ප්‍රදර්ශනය වෙන්න ඕන නිසා ගොඩාක් දුවල පුතාලා මේ ප්‍රශ්නේදී අතරමං වෙනවා මම දැකලා තියෙන ඉඳලා මගේ ඉගෙන ගත්තයින් පස්සේ කිසි කෙනෙකුට අතරමං වෙන්න දෙන්නේ නැහැ. අතරමං වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අතරමං වෙච්ච අය ගොඩ දාන්න ඔයාටත් අවස්ථාවක් උදා කරලා දෙනවා. හරි. දැන් එහෙනම් බලමු මිල පාලනයෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය. අවම මිල රුපියල් 3ක් වුණා. ඉල්ලුම සංකෝචනය වුණා ඒකක 10 දක්වා. දැන් පාරිභෝගිකයා මිලදී ගන්නේ එකක් රුපියල් 3 බැගින් ඒකක 10ක්. ඒ නිසා පාරිභෝගිකයාගේ අතිරික්තයේ ඒ කියන කොටසට විතරක් සීමා වෙනවා. ඒ විතරයි පාරිභෝගික අතිරික්තයට එන්නේ. නැවත අහගන්න. මෙතන හිටියා තමයි සමතුලිත වෙලා. පාලන මිල හේතුවෙන් ඉල්ලුම සංකෝචනය වුණා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. ඉල්ලුම සංකෝචනය වුණා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා කියන්නේ එකම සිද්ධියක්. ඒතර පාරිභෝගික අතිරික්තයේ සීමා වුණා ඒ කියන කොටසට ත්‍රිකෝණයක් පේන්නේ. ඉතින් අපි මනෝවෙන් හදමු එක උස 1යි පළල 10යි එක වැඩි කිරීම 10 බෙදුවා දෙකෙන්
උත්තරේ 5යි. ලියමු. ඒකට ඊට වඩා කාලේ නාස්ති කරන්න අවශ්‍ය නෑ නේද? ඔව් 5යි. මේ තීරුව අපි වෙනම පෙන්නගෙන යනවා. හරි හොඳයි. අපි හැම තිස්සෙම එක එක වෙනස්කම් අපි යොදා ගනිමු. හොඳට ඒක අපිට ප්‍රදර්ශනය වෙන්න. එතෙන්ට අපිට පුළුවන් යම් අගයක් දෙන්න. දැන් නිෂ්පාදන අතිරික්තය. කෝ අපේ පින්තූරේ ඔය තියෙන්නේ. දැන් බලන්නකො නිෂ්පාදන අතිරික්තය කොහොමද එන්නේ? එකක් 3 බැගින් පාරිභෝගිකයා මිලදී ගන්නවා ඒකක 10ක්. එකක් රුපියල් 3 බැගින් රජය මිලදී ගන්නවා අධිසැපයුම ඒකක 20ක්. කවුරු හරි බඩු සල්ලි දීලා ගත්තාම නිෂ්පාදකයට ලැබෙන මුළු අයභාරය වෙන්නේ ගැනුම්කරුගෙන් එකකට රුපියල් 3 බැගින් ඒකක 10කට රුපියල් 30ක්. රජයෙන් එකකට රුපියල් 3 බැගින් ඒකක 20ක් සඳහා රුපියල් 60ක්. මෙන්න දැන් නිෂ්පාදකයාගේ මුළු අයභාරය මුළු ආදායම මේ අධිසැපයුම ආණ්ඩුව මිලදී ගත් නිසා. මෙන්න පාරිභෝගිකයාගෙන් ලැබෙන මුදල මේ පෙන්වන්නේ. නැවත වතාවක් බලමු. මේ ඔයා දකින්නේ පාරිභෝගිකයාගෙන් නිෂ්පාදකයාට ලැබෙන මුදල. 3 වරක් 10 30ක්. අපි බෝඩ් එකත් පොඩ්ඩක් පිරිසිදු කරගෙන මේක ලියන්නත් ඉඩක් හදාගෙන ඉමු. දැන් ඔයා දැක්ක පාරිභෝගිකයාගෙන් එකකට 3 බැගින් ඒකක 10ක් සඳහා රුපියල් 30 කාගයක් ලැබෙන ආදායම. පාරිභෝගිකයාගෙන්. රජයේ එකක් රුපියල් 3 බැගින් ඒකක 20ක් මිලදී ගන්නවා. ඒතර මෙන්න රජයෙන් ලැබිච්ච මුදල. බලන්න. මුළු අයභාරය මෙතනින් 10ක් අතනින් 3 වරක් 20 60ක්. මම වෙන වෙනම ලියන්නම්. වාට වෙන වෙනම නොලියුවත් එකටම ගන්නත් තිබුණා තමයි. ඉතින් තව විදිහට ගන්න පුළුවන් තමයි. එකක් රුපියල් 3 බැගින් සම්පූර්ණ එකක 30ක්. කොහොම ලියුවත් මොකෝ. මෙන්න නිෂ්පාදකයාගේ අයභාරය. දැන් අපි නිෂ්පාදන අතිරික්තයනේ හොයන්නේ. ඔය අයභාරය ඔක්කොම එයාගේ ලාච්චුවට වැටුණට සාක්කුවේ දහන් ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඇයි? අදාළ යෙදවුම් සඳහා අමුද්‍රව්‍ය නිෂ්පාදන සාධක විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, ප්‍රවාහන ගාස්තු, මේකේ රෝකී විචල්්‍ය පිරිවැය. අන්න පොඩ්ඩක් මම තව වචනයක් ඉදිරියලා දානවා. ඉදිරියදා වියදම් කියලා හිතන්නකෝ. පිරිවැය විශ්ලේෂණයේදී මේවා හරි ආයෙ කියලා දෙනවා. මම දැනට කියලා තියෙන්නේ සැපියුමක් කියන පහලින් තියෙන කොටස තමයි පිරිවැය කියලා පොඩ්ඩක් ඔයාව නිකන් හුරතල් කරලා තියෙන්නේ. පස්සේ ඒවා සැරට ගන්නවා. කවන්නේ හුරතල් වෙන්න ඕන තැන් තියෙනවා පාඩමේ. ටිකක් හුරතල් වුණාට තාම පොඩි ළමයි. ආර්ථික විද්‍යාව විෂය තුල පොඩි දදුරෝ තාම. එන සැපියුමක් කියන පල්ලෙන් තියෙන කොටස DEFG ඔන්න නිෂ්පාදකයාගේ පිරිවැය. ඒක අයින් කරමු. එතකොට දැනෙයි කොච්චරක්ද නිෂ්පාදන අයභාරය තුලින් මේ පිරිවැය ඉවත් කරපුවම නිෂ්පාදන අතිරික්තයට ලැබුණේ BCJHI. අපි හදලා බලමු. බෝඩ් එක ටිකක් මකා ගමු. 3 වරක් 30 90 බෙදීම 2 45යි. ඉතින් ලියලා පෙන්නු නේද? ඔයාලා ලියා ගන්න එපා. මේ උස පළල ගුණ කරපුවම ලැබෙන අගයෙන් හරි භාගයක්. එහෙනම් නිෂ්පාදන අතිරික්තය ලැබෙනවා අපිට 45ක වටිනාකමක්. ඔය රුපියල් 7 වලින් මුදලින් ප්‍රකාශ කරන්නේ
දැනට අපි ක්‍රමේ හඳුනා ගන්නවා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්න උත්තර කතා කරද්දී ඒවා ඊටාම නිවැරදිව ලියනවා රුපියල්. එහෙම ලංකාවේ තියෙන විභාග ප්‍රශ්න පත්‍ර වල ඩොලර් වලින් උත්තර ලියන්න නෙමෙයිනේ එන්නේ නේද? හොඳයි. එහෙමනම් අපි වගුව කරමු. නිෂ්පාදන අතිරික්තය 45යි. ඉතින් ආර්ථික අතිරික්තය, පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය එකතුව. දැන් බලන්න වැඩි. මේ රජයේ දරූ වියදමක් නේ ඍණ ඉලක්කමක් ලියමුකෝ. බලන්න වෙලා තියෙන දේ. ආර්ථික අතිරික්තය 40ක තිබිලා 50ක් දක්වා වැඩි වෙලා තියෙනවා. බැලුමට. ඔව්. කියන්නේ පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි දෙකේ එකතුව මිලපාලට පෙර 40යි ආර්ථික අතිරික්තය. පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි දෙකේ එකතුව මිලපාලට පස්සේ 50යි ආර්ථික අතිරික්තය. දැන් ඔයාලට පේනවා ආර්ථික අතිරික්තයේ වෙනසක් තියෙනවා 10ක් වැඩි වෙලා. බලන්න උත්තරේනේ ලස්සන. ඒ 10 වැඩි කරන්න රජය වියදම් කරලා තියෙනවා කීයක්ද? 60ක්. දැන් නිකමට හිතන්න. 60ක් වියදම් කළා රටට දුන්නේ 10 නම් ලොස් එක කීයද? 50. බලන්න කෙටි ක්‍රම. රජය වියදම් කරලා තියෙනවා රුපියල් 60ක්. මිලියන හරි බිලියන හරි ට්‍රිලියන හරි රුපියල් කියමුකෝ 60ක්. සමාජයට දීලා තියෙන කීයද එකතු කරලා තියෙන මේ ධන ලකුණම ලියන්න නිකන් ඔයාලට පොඩ්ඩක් ආසාවට ධන 10ක් දීලා තියෙනවා. 10ක් දෙන්න 60ක් වියදම් කළා නම් වියදමෙන් 50ක්ම ලොස්. ඒක තමයි මම අර පින්නුවාට මතකද? පාරිභෝගික අතිරික්තයෙන් නිෂ්පාදන අතිරික්තයට මාරු වෙන්න රජය වියදම් කරනවා. නිෂ්පාදන පිරිවැය නිෂ්පාදකයා දරලා තියේදී අධිශාපියම මිලදී ගන්න රජය වියදම් කරනවා. නිෂ්පාදන අතිරික්තය තුළ තිබිච්ච කොටසක් වෙනුවෙන්ම රජය නැවතත් වියදම් කරනවා. අන්න ඒව තමයි එකතු කරපුවම මේ 50ක් එන්නේ. හදලා පෙන්නන්නම්. දැන් ක්‍රීඩාවක් කරනවා වගේ 20ක් තිබුණා දැන් තියෙන්නේ 5යි 15ක් අඩු වෙලා. පාරිභෝගික අතිරික්තයේ 20ක් තිබුණා මිල පාන්නට පෙර. පින්තූරේ බලන්න ආසයිද? A B I දැන් තියෙන්නේ A විතරයි. B සහ I කියන ත්‍රැපීසියම අහිමි වුණා. ඔයාට පුළුවන් මේ ත්‍රැපීසියමේ වර්ගඵලය හොයන්න. සමාන්තර පාද දෙක එකතුව 10 ධන 20 30යි. වැඩි කරා එකෙන් 30 වරක් එක බෙදුවා දෙකෙන් 15යි. අන්න ඒ කොටස තමයි මේ ආවේ. වගුවෙන් හොයන්නත් පුළුවන්. ශනිකවම පුළුවන් දේ කරලා ඉමු. 20යි 45යි. නිෂ්පාදන අතිරික්තය වැඩි වෙලා 20 ඉඳලා 45කට. හොඳයි. 25ක් වැඩි වෙලා මම දැනට මේ ධන ලකුණ ලියන්නම් කොහොම. ලියන්නේ නැහැ සිරිතක් හැටියට. ඔයාලට කියලා දෙදි පොඩ්ඩක් අර කම්පෙයාර් කරන්න. දැන් බලන්න. මොකක්ද අවසානයේ වෙන්නේ? මෙතන ඍණ 15ක්. මෙතන ධන 25ක්. එහෙමනම් පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි දෙකේ එකතුව ධන 15 ධන 25 ඍණ 15 ගැලපුණාම උත්තරේ 10ක් ආවා. ඔයා මේ දෙතුන් පැත්තෙන් කොහෙන් ගියත් උත්තරේ නිවැරදි නම් ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. කොහමද? අපිට මෙතන මේක ලියලා ඉන්න පුළුවන්. ඍණ 10 මේ දෙකේ වෙනස ඔතනින් ගන්න. හරි දැන් වගුව සම්පූර්ණයෙන් මගෙත් එක්ක කියවන්න. පේලි කියවමු දැන්. තීරු හැදුවා පේලි කියවමු. පාරිභෝගික අතිරික්තයේ මිලපාලට පෙර 20යි. මිලපාලනින් පස්සේ 5යි. 15ක් අහිමි වුණා. මෙන්න බලන්නේ අහිමි වෙච්ච ටික. ඒ අහිමි වෙච්ච පාරිභෝගික අතිරික්තය මම දැන් ඔයාලට පෙන්නනවා වෙනින් විදියකට. A B I තිබුණා B සහ I අහිමි වුණා. මේකේ වර්ගඵලය හොයමු. මෙන්න මේ පාදය 10යි. විශාල පාදේ 20යි. සමාන්තර පාද දෙකේ එකතුව 10 ධන 20 30යි. උස 1යි. 30 වැඩි කරා එකෙන් 30යි. ත්‍රැපීසියම ගන්න දෙකෙන් බෙදුවා 15යි. 15ක් අහිමි වුණ නිසායි ඍණ පෙන්නන්නේ නැවත වතාව. BI loss පාරිභෝගිකයකින් බැහැරව ගියා.
ඒකෙන් I නිෂ්පාදකයට එකතු වුණා. ඒක වෙනම සිද්ධියක්. දැන් බලමු ඊළඟට. නිෂ්පාදන අතිරික්තේ වැඩි වෙලානේ 20ක් තිබිච්ච එක 45 දක්වා 25කින් මේ බලන්න. කලින් නිෂ්පාදන අතිරික්තයේ තිබුණේ C සහ G විතරයි. C සහ Gට එකතු වුණා. එකතු වෙච්ච ටික අපි බලමු. C සහ Gට එකතු වෙනවා මේ BiH. ඒ එකතු වෙච්ච ටිකේ වර්ගඵලය හොයමු. සමාන්තර පාද දෙක එකතුව 20 ධන 30 50යි. 50 වැඩි කරා උස 1කින් 50මයි බෙදුවා දෙකෙන් 25යි. නැවත වතාවක් සමාන්තර පාද දෙක එකතුව හදන්න අවශ්‍යම නැහැනේ. හදන්න අවස්ථාව එනවා ඉස්සරහට. 20යි 30යි 20යි දිග 30යි 50යි උස 1යි 50 වරක 50 බෙදුවා දෙකෙන් 25යි. හැබැයි වැඩිවීමක්. එහෙමනම් නිෂ්පාදන අතිරික්තය වැඩි වුණා 25ක්. අවසානයේ දැන් වගුවේ තියෙන වැඩි. පාරිභෝගික අතිරික්තය 15ක් අහිමි වුණා. නිෂ්පාදන අතිරික්තයට 25ක් එකතු වුණා. ආර්ථික අතිරික්තයෙන් 15ක් ගිහින් 25ක් ආවා කියන්නේ. ඍණ 15යි ධන 25යි. ආර්ථික අතිරික්තයට එකතු වුණා 10ක්. මෙන්න ඊටාම අපිට මේක ගන්න තියෙන ටිකක් යම් ආකාරයකින් සතුටක් දැනෙන එකම තැන මෙන්න මෙතන. ආර්ථික අතිරික්තයේ වැඩිවීම. මෙන්න මේ ටික බලමු ඒ ටික කොතනද තියෙන්නේ කියලා. ඔන්න ඒ ටික මෙහෙම බලන්න. හොඳින් බලන්න. හොඳින් නිරීක්ෂණය කරන්න. ආර්ථික අතිරික්තයට අලුතෙන් එකතු වෙච්ච කොටස. ඔන්න ඔය ත්‍රිකෝණය. අපි කලින් ප්‍රස්ථාරේ මං ඇඳලා පෙන්නුවේ පැත්තකට අරගෙන මං ඒ රූපසරට ආය යන්න. දැන් ඔයගොල්ලෝ හිමින් සීරුවේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. කීයක් තියෙනවද? 10 ඉඳලා 30ට. 20ක් එතනම තියෙනවා. බෝඩ් එක මං චුට්ටක් මකා ගන්නකම් දූල පුතාලා. ඒකේ හොයලා බලන්නකෝ අගේ කීයද කියලා. හරි ඔන්න මම බෝඩ් එක බැගුවා. මේ ත්‍රිකෝණයක් තියෙන දැන් මේ කහ පාටින් පෙන්නලා තියෙන ටික වෙනත් වර්ණයක් දෙන්නද මෙතනක් තියෙනස කමක් නැහැ. නිෂ්පාතරීක්තයේ කොටසක්ම නේ. CGත් නිෂ්පාතරීක්තේ, BIත් නිෂ්පාතරීක්තේ, BIH නිෂ්පාතරීක්තේ එකතු වෙච්ච කොටස. මේ නිෂ්පාදන අතිරික්ත පාරිභෝගික අතිරික්තේ මාරු වෙච්ච කොටස. දැන් H කියන එක විතරයි අපිට දැන් අවශ්‍ය වෙන්නේ. ඒක හොයලා බලමු. පළල කීයද? 10ක් 30ක් අතර 20යි. වැඩි කරමු. මේ ත්‍රිකෝණේ උස 1යි. බෙදමු 2කින්. හරි උරතල් නේද? උත්තරේ 10යි. එහෙනම් මේ H කියන කොටස මම නැවත ඔයාලට වෙනින් විදිහට ආයෙ වෙන්නන්න. ඔන්න ඔය කොටස මේ බලන්න මේ H. විස්ස වැඩි කිරීම 1 බෙදීම 2 10ක් එනවා. මෙන්න පුතේ මෙන්න දුවේ ඒ අතිරික්තය. ආර්ථික අතිරික්තය එකතු වුණා 10ක්. අවසානයේ මොකක්ද උනේ මේ මිල පාලනය තුලින්? මොකක්ද උනේ? අවම මිල පාලනයෙන් වෙච්ච දේ තමයි මේ මම ඔබට ඉස්සල්ලා මහන්සිලා කියලා දුන්න කොටස බලන්න. ඒකත් එක්ක සංසන්දනය කරන්න. මේසා විශාල මේ සංකල්පය මේසා විශාල වියදමක් දරුව රජයේ අර අභ්‍යාස කීයද? 60ක්. 60ක් වියදම් කරා. එකකට රුපියල් 3 බැගින් ඒකක 20ක් අධිසැපියුම් මිලදී ගන්න. ඒකට රුපියල් 3 බැගින් ඒකක 20ක් මිලදී ගන්න. ඒකක 20ක් අධිසැපියුමක් තිබුණා. රජයේ රුපියල් 60ක් වියදම් කරාට ඒ වියදමෙන් මෙන්න මේ කොටස 10ක් විතරයි ලැබුණේ ආර්ථික අතිරික්තෙ එකතු වුණේ ඒ 3 වරක් 60ක වියදමෙන් 10ක් නම් ඇත්තටම ලැබුණේ මම දන්න ලකුණ ලියනවතන සමස්ත සමාජයට ආර්ථිකයට අහිමි වුණා 50ක් අන්න සුබ සාධන පාඩු. එහෙම සංකල්පේ ගොඩනගලා ඇවිත් මම ඔයාලට පෙන්නවා ප්‍රස්ථාරේ වගුව. නැවත වගුවකට අපිට යන්න පුළුවන් අවශ්‍ය නම් මං හිතන්නේ ඔබට මේ වගුව නැවත ප්‍රයෝජනට ගන්න අවශ්‍ය වෙන එකක් නෑ. කලින් පැහැදිලි කිරීම හොඳටම ප්‍රමාණවත් නිසා.
පින්තූරේ පොඩ්ඩක් නැවත අපි බලමු. මේ තියෙන්නේ. මෙතනින් තමයි අපි බලන්න වැඩ කරයින් පස්සේ කොච්චර වර්ක්ෂොප් එකේ තියෙනවද කියලා. ඔයා පාඩම් කරන මේසෙ උඩ අවුල් වෙලා තියෙනවා කියන්නේ ඔයා පාඩම් කරලා තියෙනවා කියන්නේ. හොඳ ලස්සන නීට් එකට තියෙනවා කියන්නේ එතන වැඩ කෙල්ල නෑ. හැබැයි ඉතින් පාඩම් කරලා ඉවර වෙලා පිළිවෙල ලස්සන රස කරලා තියන්න. වැඩ කරපුවාම බලන්න කොච්චර හැඩි වෙනවද? කොච්චර ගොර හැඩි වුණත් අපි ලස්සනට හදාගත්තා. නැවත එක වතාවක් බලමු. මිල පාලනට පෙර පාරිභෝගික අතිරික්තයේ ABI. එතන තියෙන අකුර ABI. හොඳේ. අපි අකුරු ටික ලියමු. A ධන B ධන I. කැපිටල් අකුරු නේද තිබුණේ? අපි මේ විදිහටම ලියමු නේද? ඒක වඩා හොඳයි. ඉවසීමෙන් වගු හදාගන්නවා මේ වගේ වගුකුත්. දැන් කලින් වගුවේ සංඛ්‍යා ලියාගත්තා දැන් අකුරු ලියමු. හරි. A ධන B ධන I. පාරිභෝගික අතිරික්තය. නැවත මම පෙන්නන්නම්. මට පීවර දෙකක් ආපස්සට යන්න විතරයි තියෙන්නේ. A B I. වාටේ අකුරු පේනවා මදිද? මම ඒක මත නැවත ඇඳලා පෙන්නන්නද? මේ වර්ණ සංයෝජනෙත් එක්ක අපිට වට උදව් කරන්න එපා. A B මේ I අකුර තියෙන්නේ. අනිත් අකුරු නම් පේනවා නේද? හොඳයි. නිෂ්පාතරික්තයේ C සහ J ලියන්න පුතේ. C ධන J නිෂ්පාදන අතිරික්තය. ඉතින් ආර්ථික අතිරික්තය කියන්නේ A ධන B ධන I ධන C ධන J. අත් අකුරු තරගයකට යන්න නෙමෙයිනේ. මෙහෙම ලියුවාම ඇතිනේ. හොඳයි. බලමු. A ධන B ධන I ධන C ධන J. සින්දුවක් කියන වැද්දෙන් රැප් කරන්න පුළුවන් නේද? A ධන B ධන I ධන C ධන J. හරි. අපි බලමු ඊළඟ කොටස. රජය තව වියදම් කළා නේ. අහිමි වෙන්න දෙයක් එහෙම නන්නේ. මිල පාලනයෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය. තව වැඩි වෙලා නෑ මේ සෙග්මන්ට් එක ඉවර වෙන්නේ. මිනිත්තු කිහිපයක් අපි මේක ලස්සනට බලලා ඊට පස්සේ යන් අර ඌණ පූර්ණේ කියන කොටස තව අහලත් නෑ ඒක නේද? හොඳයි බලමු. මිල පාලනයෙන් පස්සේ පාරිභෝගික අතිරික්තයේ ඒ විතරයි. මේ ගමම්ම නිෂ්පාතරික්තයක් හොයාගෙන යන්න. B C I J H කමක් නෑ ආපහු එමු. ඔන්න මිල පාලනට පස්සේ පාරිභෝගික අතිරික්තයේ ඒ. දැන් ඔයාට පුළුවන් පෙර සහ පසු වෙනස අතර ලියන්න. A B I තිබුණා දැන් A තියෙනවා B සහ I නැතුව ගියා. දෙන්නම එකතු කරලා ඍණ ලකුණක් දාමු. අවසානයේ එක ගිලුණා කියලා දැනෙනවා. දැන් අපි බලමු නිෂ්පාදන අතිරික්තය මිල පාලනයෙන් පස්සේ. B C J H I. ඔයාට කැමති පිළිවෙලට මේ අකුරු ලියා ගන්න. හරි දැන් අපිට ඉංග්‍රීසි ඕඩියේ ඒ ඇල්ෆබෙට් ඕඩර් එක මොනවා ලිව්වත් මේ ඊට පස්සේ කෑලි කරන්න ගියාම එහෙම පිළිවෙලට ගන්න බෑ. B C J H I එහෙම ලියමු. හොඳයි. ඔන්න ලිව්වා 1 2 3 4 5 B C J H I චෙක් කරලා බලන්න. 1 2 3 4 5 B C J H I හරිනේ. දැන් ඔයාට පුළුවන් ආර්ථික අතිරික්තය ඉස්සෙනින් ලියන්න. 1 2 3 4 5 6 බලමු. A ධන B ධන C ධන J ධන H ධන I. දැන් රජයේ වියදම දැන් ඔන්න මිල පාලනට පස්සේ රජය වියදම් කරනවා. මොනවා කරන්නද? අධි සැපයුම මිලදී ගන්න. දැන් කටපාඩම් කරා වගේ ඉන්නවනේ මේ අකුරු ටික. මෙන්න අධි සැපයුම මිලදී ගන්න රජයේ දරන වියදම E F G H I J ටිකක් ඒකනම් හුරු වෙයි නේද? ඕඩර් එකට මාවන ඉංග්‍රීසි ඕඩියේ
E, F, G, H, I, J. 1, 2, 3, 4, 5, 6. E, F, G, H, I, J. ලියමු. E, F, G, H, I, J. 1, 2, 3, 4, 5, 6. ධන ලකුණු නැතුව. හරි. හැබැයි ඒක රජයේ වියදමක්නේ. වඩා හොඳයි ඒක වරහනක් ඇතුලේ ඍණ ලකුණක් දානවා නම් මට තරමක් ඉඩකඩ එතන ප්‍රමාණවත් නෑ. නමුත් මම නැවත ඉඩකඩ ගන්න හදන්නෙත් නෑ. මට ඔයාලට මේක පෙන්වන්න විතරයි අවශ්‍ය. ඔයා ටික විශේෂයෙන් ඍණ ලකුණක් දාලා ලියන්න. දැන් ඒකව තමයි එහා පැත්තට එන්නේ. ටෙක්නික්ස් අල්ලගන්න. ආපහු රූප සටහන බල ඉන්න දෙයක් නෑනේ. පෙර හිස්තරක් නේ. නම් පසු වියදම. ඕකම තමයි. හරි. E, F, G, H, I, G. ඍණ ලකුණක් දාපුවම මේ ඔක්කොම වියදමක් බවට පත් වුණා. ඒකත් ඉවරයි. ඒ වියදම අපිට පොඩ්ඩක් වෙනම පෙන්නමු ඈ. අරවා ටික කොහොම තිබුණා. වැඩියම ඩෙකරේෂන් ඕනෙත් නැහැ. දැන් නිෂ්පාදන අතිරික්තී වෙනස මෙතනින් ගන්න පුළුවන්. C සහ G හිටියා. C සහ G තවමත් ඉන්නවා මෙතනත් නේද? C සහ G තවම ඉන්නවා. එහෙනම් නැතුව ගියේ අලුතෙන් ආවේ කවුද? C සහ G එදත් හිටියා. අදත් ඉන්නවා. අලුත් අමුත්තු කවුද? B, H, I. හැබැයි අය එකතු වුණා. B ධන H ධන I නිකම් පුරුද්දට වගේ වරහන් දාලා ඍණ ලකුණු ධන ලකුණු දාන්න ඕනේ නැහැ. ඔබ තියන්න. දැන් අපි දන්නවා ආර්ථික අතිරික්තය. දැන් ඔන්න පරිස්සම් වෙන්න. මේ ඍණ B ඍණ ධන වලින් වැඩි වුණා මේකත් ඍණ වෙනවා. නිසා මේ B සහ I දෙන්නම ඍණ. ඊළඟ මේ B ට මේ B ධන B ට අර ඍණ B කැපිලා යනවා. මේ ධන I ට මෙතන ඍණ වෙච්ච I කැපිලා යනවා. ඉතුරු උනේ කවුද? only H. ආර්ථික අතිරික්තයට ඇති වෙච්ච වෙනස එකතු වුණා H. ඒකත් තරමක් විශේෂ නිසා අපි ඒකත් පොඩ්ඩක් highlight කරලා පෙන්නමු. ඉතින් මේ H කියන කොටස දෙන්න රටට එකතු කරන්න දරපු වියදම නාස්තිය බලන්න. H සමග සංසන්දනය කරන්න පල්ලෙහින් තියෙන සීළු ලක්කම් ඍණ ලක්කම්. එතනත් H ඉන්නවා. තව තැනක H ඉන්නවා. මේ පල්ලෙහත් H ඉන්නවා මෙතන. ඊ ඇරෙන් අනිත් ඔක්කොම වැනිෂ් අතුරුදහන් නැති වෙලා. එහෙනම් මේ නැති වෙච්ච කට්ටිය ලියමු. කවුද නැති වෙලා තියෙන්නේ? H ඉතුරු වෙනවා. අනිත් ඔක්කොම අතුරුදහන්. E, F, පරිස්සමින් G, I සහ J. අන්න ලොස් එක. සුබ සාධන පාඩුවක් නිසා අපි ඒක පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් වෙන විදිහට වෙනස් කරගමු. පාඩුවක්නේ කොහොම? ඒකට පොඩි වර්ණයක් දීලාම අපි යමු නේද? ඔන්න මෙන්න මේ ටික. පේනවනේ හොඳට. ඕකම තමයි අපි කලින් වගුවේ සංඛ්‍යාවලින් පෙන්වන්නේ. මෙන්න මේ වගේ. ඒකට අදාළ ප්‍රස්ථාරය තමයි අපි මේ යොදාගන්නේ. මම එක පියවරක් එක සෙග්මන්ට් එකක් ඒ කාල පරිච්ඡේදයක පීරියඩ් එකක් වෙන් කළා ඔයාට අධිසැපියුම මිලදී ගැනීම හඳුනගන්න තව මිනිත්තු කිහිපයක් දෙන්න. ඔයාට සාධාරණයි මේ වගේ කාලයක් තුල එක පියවරක් අවසන් කරන එක. දැන් මොකද්ද අපි මේ ඉගෙනගත්තු පාඩමේ සාරාංශය වෙන්න බලන්න. දැන් ඔයා මගෙත් එක්ක මේ සටහන ලියන්න ඕනේ. මොකද්ද ලියන්නේ? මෙන්න බලන්න. හරි මාත් එක්ක ලියන්න. අවම මිල පාලනයෙන් පසුව මගේ අකුරු ලියන වේගෙන් ලිව්වම ඇති මං ගොඩාක් ලොකු අකුරුනේ ලියන්නේ. හිමීට. ඔයා පුංචි අකුරු වේගෙන් ලියද්දී මට වඩා ඉක්මනට ලියලා ඉවර වෙනවා කියලා මම දන්නවා. අවම මිල පාලනයෙන් පසුව අධිසැපයුම් තත්වයක්
විරාව ගන්න නැත්තරම් අධිසැපියුම් තත්වයක් නිර්මාණය වේ. ඉගෙන ගන්න එපා හරියට. නිකන් කියාගෙන ගිහලා විතර වැඩක් නෑ. අධිසැපියුම් තත්වයක් නිර්මාණය වේ. ඊළඟ ඡේදයට යන්න. එහෙම ඡේද වෙන් කර කර ලස්සනට යන්න ඕනේ. අධිසැපියුම් තත්වයක් නිර්මාණය වේ. මොකද තිබුණා ඒවා නිර්මාණය වෙලා. හරි. ඊළඟ ඡේදෙ ලියනවා රජයේ විසින් එම අධිසැපියුම රජයේ විසින් එම අධිසැපියුම මිලදී ගැනීම සඳහා මොකද්ද වියදමක් දරයි. මේක ලියන්න. පිරිවැයක් කිව්වත් කමක් නැහැ. වියදමක් දරයි. වියදමක් කිව්වට කමක් නැහැ. ඔයාලට ඒක වැරදි දාන්නේ නැහැ. ලකුණු දින්නේ නැහැ. අදහස හරි. පිරිවැයක් කිව්වට කමකුත් නැහැ. තාම අපි මේ වචන වලට එච්චර ගැඹුරට ආවේ නැති නිසා මම මෙහිමින් යන්නේ. වියදමක් දරයි. ඊට උදාහරණය අනුව මොකක්ද අපේ අත්දැකීම? එම වියදමෙන් විශාල කොටසක් ආර්ථිකයට අහිමි වුණා. අපේ ගලපන ලියන්න. ඊට උදාහරණය අනුව එම වියදමෙන් යම් කොටසක් කියලා දැනට ලියන්න. අඩුද වැඩිද කියලා ලියන්න. හදිස් වෙන්න එපා. ඒවට හේතු කියන්නම්. යම් කොටසක් ආර්ථික අතිරික්තයට එකතු වේ. නෑ කියන්නේ. එකතු වුණානේ. ආර්ථික අතිරික්තයට එකතු වේ. හරි වාක්‍ය ඉවර කරමු. ඊළඟ වාක්‍යය. මේක ෆුල් ස්ටොප් තිබ්බා. ඊළඟ වාක්‍ය ලියන්න. යම් කොටසක් අහිමි වේ. දැක්කනේ අහිමි වෙච්ච පංගුව අඩුද වැඩිද කියලා දැන් ලියන්න එපා. ඒකටත් හේතු මං කියන්නම්කෝ. යම් කොටසක් අහිමි වේ. මොකක්ද අවසාන තීන්දුව? අවම මිල පාලනයකින් පසුවත් රජයේ මේ සුබ සාධන ප්‍රතිපත්තියකට ගිහිල්ලා අවසානයේ මොකද උනේ? ආර්ථික අතිරික්තය තුළ යම් පීඩනයක් සමාජයට බරක් ඩෙඩ් වේට් ලොස් සුබ සාධන පාඩුවක් සිද්ධ වුණා. හරි. දැන් ලියන්න. මේ අනුව නිගමනය කළ හැක්කේ මෙන්න වඩා වැදගත්ම සංවිස්තරය ඉවර කරන්න යන්නේ. මේ අනුව නිගමනය කළ හැක්කේ අන්තිම මිනිත්තු කීපය. මේ අනුව නිගමනය කළ හැක්කේ මිල ආධාරක වැඩපිළිවෙල තුලින්, ඒ කියන්නේ ප්‍රයිස් සපෝට් එකක් නේ දුන්නේ සහතික මිල තීරණය කරන මිල ආධාරක වැඩපිළිවෙල තුලින් අපි මෙච්චර සටහනක් ලියනවමයි නේද මේ? ඕ ලියන්න ඕන තව ඉස්සරහට ලියනවා. මිල ආධාරක වැඩපිළිවෙල තුලින් සුබ සාධන පාඩුවක්. එහෙම ලියන්න. හරියට හරි වචනේ. සුබ සාධන පාඩුවක්. මම අතින් ලියන්නේ මගේ වේගෙන් ලිව්වත් ඔයාලට සටහන් ලියාගන්න පුළුවන් නිසා සුබ සාධන පාඩුවක් වරහන් ඇතුලේ DWL කැපිටල් ලකුණු ලියන්න. dead weight loss ඒක විභාගෙත් දුන්නා. මේ වචනේ හැම විභාග ප්‍රශ්න පත්‍රේ වරහන් ඇතුලේ දුන්නා. සිංහලෙන් දීලා ඉංග්‍රීසියෙන් දුන්නා. සුබ සාධන පාඩුවක්. හරි. සිදුවන බවයි සුබ සාධන පාඩුවක් ක්‍රියාත්මක වන බවයි කියලා නවත්තලා දාමු. මට එහෙම තව නවත්තන්න බෑ හිතෙන්නේ නැහැ. ඉන්න අන්තිම කෑල්ලක් බලමු. මෙන්න වෙච්ච දේ හිතේ ඇඳගන්න මෙන්න මේ චිත්‍රය. රජයේ මේ වගේ වියදමක් දැරුවා අපි දැක්කා. හනි ඒ වියදමෙන් ඇත්තටම සමාජයට ලැබුණේ යම් කොටසක් විතරයි.
යම් කොටසක් විතරයි. කොයි ටික සමාජයට ලැබුණේ? ඔන්න ඔය ටික. කෝ දැන් ඔය සංකල්පය අනුව ඉමේජ් එක මතක නම් අහිමි වුණා මේ කොටස. දැන් අර විශාල කොටසද අඩු කොටසද කියන එක තීරණය වෙන්නේ මේ සැපයුම් වක්‍රවල හා ඉල්ලුම් වක්‍රවල බෑවුම් නම්‍යතා බලපානවා. එහෙනම් මේ වගේ තව දිගුවක් තියෙනවා ඉස්සරහට. නමුත් ඔබට ඔරොත්තු වෙන විදිහට අපි කාලය කළමනාකරණය කරගන්නේ අවම මිල පාලන ප්‍රතිපත්තිය සමග අධිසැපියුම් මිලට ගැනීම පැහැදිලි කරන්න ඔබට පාසලේ කාල පරිච්ඡේද දෙකක විතර කාලයක් ගන්නවා. හොඳ ලස්සනට මේක ඇඳලා ඔයාට අවස්ථාව දීලා ගුරුතුමා ගුරුතුමී බෝඩ් එකේ ලියලා මකලා ඇඳලා කරලා දක්වලා තියෙනවනේ අත්දැකීම් තියෙනවනේ. ඒ දේ මම දැන් ඒ ආකාරයෙන්ම 100ක් සම්පූර්ණව නිවැරදිව කියලා දුන්නා. එහෙමනම් ඊළඟ පියවරේ ඉන්නේ වෙනත් අත්දැකීමක්. හදිස්සි වෙන්නේ නැහැ දැම්ම කියන්නේ ඒකට. අපි ඊළඟ පරිච්ඡේදයේදී මුණ ගැසෙමු. ඔබට ජය වේවා.